මේක ප්‍රශ්නයක් තියෙනවා. කල්යාණ මිත්‍රයෙකුගෙන් සද්ධර්මයේ අසා ත්‍රිලක්ෂණය මනා ලෙස වටහාගත් අයෙකු තනියම තමා විසින් ධර්මයේ මෙනෙහි කරන අවස්ථාවේදී සෝවාන් වීතිය ඇතිවිය හැකිද කියන ප්‍රශ්නයක්. නැතහොත් සෝවාන් මාර්ග චිත්ත වීතිය ඇතිවන්නේ කල්යාණ මිත්‍රයෙකුගෙන් ධර්මයේ අසන අවස්ථාවේ පමණක්ද කියන කාරණේ. දැන් මේක හොඳින් තේරුම් ගන්න වැදගත්ම කාරණයක්. සිත් හතරක් තියෙනවා. මේ සිත් හතර මේ අනන්ත සසරේ ගත කරන සත්වයකට කිසිම කාලයකදී එක මොහොතක එක අවස්ථාවක් ඇති වෙනවා. ඒ ඇති වෙන අවස්ථාව ලබන්නේ එකම මොහොතයි. මේනුත් මාර්ග චිත්ත වීතිය කියන එක. මාර්ග චිත්ත වීතිය කියලා කිව්වට මාර්ගය ඵලයේ දෙකම එකට එන්නේ එක චිත්ත වීතියට. මාර්ග චිත්ත වීතිය ඵල චිත්ත වීතිය කියලා පෙන්නලා තියෙනවා. ඵල චිත්ත වීතිය කියන්නේ එකක්. මාර්ග චිත්ත වීතිය කියලා මාර්ගක්ෂණේ ලැබුණොත් ඒකාන්තයෙන් ඊළඟ චිත්තක්ෂණය ඵල චිත්තක්ෂණේ වෙනවා. සෝතාපන්න වෙන අවස්ථාවකදී සෝතාපන්න මාර්ග චිත්ත වීතිය හට ගන්නවා කියන එක ඊටාම සියුම් අවස්ථාවක්. වෙලාවක් ගත වෙන හිතන්න පුළුවන් හිතා ඉන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. ඒ සෝවාන් මාර්ග චිත්ත වීතිය ගෝචර වෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේට අනාවරණ ඥානෙට. අනික කිසි කෙනෙකුට සෝවාන් මාර්ග චිත්ත වීතිය කියන මේ මොහොත ගෝචර වෙන්නේ නැහැ. අසුරු සැනක් ගහන මොහොතක් කෝටි ගානකට බෙදුවොත් එයින් පංගුවත් තරම් ප්‍රමාණික සිද්ධ වෙන කාල මාත්‍රයක චිත්ත ස්වභාවයක් තමයි මේ විග්‍රහ කරන්නේ මේ මාර්ග චිත්ත වීතිය කියලා. ඔක හොඳින් තෝරා ගන්න ඕනේ. යම් කිසි කෙනෙකුගේ භවංග චලන භවංග උපච්ඡේද ආදි වශයෙන් මේ මනෝද්වාරාවජන පහළ වෙලා ඒ වගේම පරිකර්ම උපචාර අනුලෝම මේ ආදි වශයෙන් ගෝත්‍ර භූ කියලා අවස්ථා යනවා එකින් එකට. ඊළඟට මාර්ග චිත්තක්ෂණ අවස්ථාව එකක් එනවා. දෙකක් නෑ මාර්ග චිත්තක්ෂණ. එදිලා මාර්ග ආවනම් ඵල කියනනම් ඵල චිත්තක්ෂණ දෙකක් හෝ තුනක් ඇති වෙලා චිත්ත වීතිය කෙලවර වෙනවා. මනෝද්වාර චිත්ත වීතිය. ඒ අවස්ථාව වෙනකොට සෝතාපන්න ඵලයක් ලැබලා ඉවරයි මාර්ගයත් වඩලා ඉවරයි. මාර්ගය අවසානයි. මාර්ග අෂ්ට කියලා ඔය කියන්නේ. මාර්ගය අෂ්ටය කියන්නේ මාර්ගයේ කෙලවර අවස්ථාව. මාර්ග අනුගාමිකත්වයේ පූර්ණ කරගෙන ගිහිල්ලා ඵලයේ ලැබෙන අවස්ථාවේදී තමයි මාර්ග චිත්ත වීතිය කියන එක ඇති වෙන්නේ. මාර්ගයේ පූර්ණ වෙන අවස්ථාව. ඒක තමයි අර්ථලං ඊටාම සියුම් චිත්ත වීතියක් කියන්නේ ඊටාම සියුම් කාලයක්. කාල මාත්‍රයක්. ඉතින් මේ කාල මාත්‍රයේ හිතා පෙනිපෙනි මේ විදුලි කොටනවා වගේ දැක ඉන්න වෙලාවක් එහෙම නෙමෙයි උඩ යනවා වගේ දකින්න. ඒ જાතියේ වෙලාවක් නෙමෙයි. මේක ලෞතර බුදුරන් වහන්සේ පවලයි දැකේ මෙන්න මාර්ග චිත්තක්ෂණේ මතුණා ඵල චිත්තක්ෂණේ ලැබුවා මේ මොහොතේ මේ සෝතාපන්න ඵලයටපත් වුණා කියලා දකින්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ. නමුත් මේ අභිධර්මයේ ගැන දන්නේ නැති ඒ දහම් චිත්ත වීතිය ගැන තේරුම් ගන්න බැරි අය සමහරලාට විවිධ මත ප්‍රකාශ කරනවා. උඩ යනවා වගේ දැක්කා එළියක් දැක්කා විදුලි කොටනවා වගේ දැක්කා. ඉතින් ඕ වගේ කතා විවිධ කතා කියනවා සෝවාන් වුණා කියලා පිළිගන්න හිතනවා කියලා. ඉතින් මේකදී හොඳට තෝරා ගන්න ඕනේ ඒ වගේ යම් කිසි විවිධ ආකල්ප තියෙනවා. හැබැයි ධර්ම විරෝධී. ධර්මයට අනුකූලව ගලපන්න බැරි දේවල්. ඉතින් එහෙම ඉඳලා සමහර අය මාර්ගඵල ලැබුවා කියලා ඒක ඉතිරව ලෝකයට කියනවා. ඉතින් මේ අවස්ථාවේදී තෝරා ගන්න ඕනේ මාර්ගඵල ගැන ප්‍රකාශ කරන 4 දෙනෙක් ඉන්නවා කියලා පේනවා. හැබැයි එක දෙයක් හොඳට තේරුම් ගන්නවා මාර්ගඵලයක් තියෙන කෙනෙක් කියන්නේ නැහැ කියන එකත් මොට්ට කතාවක්. එහෙම කතාවක් බුද්ධ ධර්ම කියලා නැහැ. ධර්ම විරෝධී. එහෙම යමෙක් කියනවා නම් ධර්මයේ අධර්මයේ කිරීමේ පාපයටත් අහු වෙනවා. සමහර ලාට අපාගත වෙන්නත් ඉඩ තියෙනවා. ධර්මයේ අධර්මයේ කියලා කතා කළොත් එහෙම වෙනවා. ඉතින් හුඟා ඔය පිළිපද නොදන්න අය එක්තරා මතයකට බහැරත් කිය ඉන්නවා. යම් කෙනෙක් මාර්ගඵලයක් ලැබුවා නම් කවදාවත් ඔහු ඒක කියන්නේ නැහැ කිව්වනම් උට මාර්ගඵලයකුත් නැහැ. ඔහු කරන්නේ බොරුවක් කියලා. මෙහෙම දෙයක් බුද්ධ ධර්මේ නම් කොතරකවත් පෙන්නලා නැහැ. කියන්නේ නැහැ කියන එක. හැබැයි කියන 4 දෙනෙක් ගැන කියා තියෙනවා. මෙන්න මේ කියන 4 දෙනාගෙන් 3 දෙනෙක් කියන ඒවා බොරු.
එක්කෙනෙක් කියන දේක් තියෙනවා සත්‍යය. මෙතෙන්දි විග්‍රහ කරනවා ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන කපටියා නැති මාර්ගඵල තියෙන හැටියට කපටිකමට කියනවා. ලාභ කීර්ති ප්‍රශංසා ලබා ගන්න. උපසම්පදා භික්ෂුවක් නම් ඒ මොහොතේම පරාජිකා වෙනවා. පැතිගුණ හැඟවීමේ පරාජිකාට අහු වෙනවා. ඒ කපටිකමට දැන ඒ විදිහට කිව්වොත් ඒ අහු වෙනවා මිසක් කිව්ව පළියට අහු වෙන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවා. රැවටිලා බොරුවට මුලාවට රැවටිලා ඇත්ත කියලා හිතාගෙන කියනවා. හැබැයි රැවටීමක් නිසා අනුන් රවට්ටන්න බලාපොරොත්තු වෙන කිව්වන්නේ ලැබුණම කියලා හිතාගෙන තමයි කියන්නේ. හැබැයි රැවටිලා ඉන්නේ. අද හුඟක් දෙනෙක් එහෙම ඉන්නවා. එළියක් දැක්කා, උඩ ගියා වගේ දැක්කා. ඔය වගේ විවිධ කතා කියලා. ඉතින් ඒක කාපුවම කියනවා දැන් එන හරි සෝවාන් වුණා කියලා කවුරු හරි කිව්වොත් ඒක එහෙම පිළි අරගෙන ඉන්නවා. අන්න ඒ වගේ අවස්ථාවක් තියෙනවා. ඒකට කියනවා මුලාව පුද්ගලයා මුලාවෙන් කියනවා. රැවටිලා. එහෙමත් කියනවා. හැබැයි ඒකත් වැලක් ඇති එකක් නෙමෙයි. දෙකම ඇත්ත නෙමෙයි. තව කෙනෙක් ඉන්නවා. ඔය සමහර කෙනෙක් ඉන්නවා උම්මත්තකයෝ. ඒ කියන්නේ පිස්සු හැදිච්ච අය. ඔය විකාර කියන අය ඉන්නවා අන්තිමට තමන් කියන එක තමන් දන්නේ නැහැ. අන්න එහෙම අවස්ථාවලපත් වෙනවා. මුලාවට එකක් වෙලා ඕල්මාද දෝන මට්ටමක් එනවා. ඔය හිතවල තියෙන අදහස් ඒ විලාට නිකන් ප්‍රකාශ වෙනවා. අන්න එහෙම ඒ පිස්සුව නිසා පිස්සුවට කියනවා. ඒකත් ඇත්ත නෙමෙයි. පිස්සුවට කිව්ව කෙනාට එහෙම පරාජිකාවක් එහෙම නැහැ. මේ උපසම්පදා වෙලා හිටියත් පිස්සු හැදිලා ඉන්නකොට එහෙම ඒ වගේ උම්මත්තකයට ඇවැත් නැහැ. එයා අහුවෙන්නේත් නැහැ. සත්‍ය වශයෙන්ම තියෙන කෙනා සුදුසු නම් සුදුසු තැන කියනවා කියලා මිසක් කියන්නේ නැහැ කියලා නම් බුද්ධහමී පෙන්නලා නැහැ. සුදුසු නම් සුදුසු තැන කියනවා. ඒ සුදුසුකම හෝ නුසුදුසුකම අනික් අය දන්නේ නැහැ. ඒක වැටහෙන්නේ ඒ ආර්ය ප්‍රඥාව තියෙන කෙනාට ඒ ප්‍රඥාවටයි ඒක වැටහෙන්නේ. සුදුසුද නැද්ද කියන එක. ඉතින් අපිට කිව්වහම මොකද කියලා අනික් අය එහෙම හිතුවාට එහෙම හරියන්නේ නැහැ. ඒක අනික් අයට නිගමනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මාර්ගඵලලාභීන්ගේ ප්‍රඥාවට ගෝචර වෙන්නා උදේ ඉන් මෙහා ඉන්න කෙනෙකුට ගෝචර වෙන්නේ නැහැ. නිසා ඒ අය එක්ක තර්කවාද කරන්න යන්න අවශ්‍ය නැහැ. ඇයි කිව්වද කියනවද නැද්ද ඒවා අහන්න යන්න ඕනේ නැහැ. ඒක ඒ අය ඒ ප්‍රඥා ගෝචරව කරන දෙයක්. මාර්ගඵල ලැබුව කෙනෙක් කියන්නේ නැහැ කියලා නම් බුදුදහම කොතරකවත් සඳහන් වෙලා නැහැ. ඉතින් නැති දෙයක් ඔය කවුරු හරි වචනයක් කටින් පළට දැම්මහම ප්‍රසිද්ධ නම් දේශකයා කියලා ඕක අල්ලගෙන ඉවිලා කනවැල අල්ලගෙන යන අර අන්ධ වේණු අල්ලගෙන යන කට්ටිය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන අර බමුණන්ට අන්නේ බමුණන්ගේ ස්වභාවය අරගෙන ඉවරලා ඔය කියෝ එන කට්ටිය ඉන්නවා. හැබැයි මහා අපරාධයක් කරගන්න. ඉතින් කවුරුත් හොඳින් තෝරා ගන්න ඕනේ. ඒ නිසා එහෙම ඒවා නොකිය ඉන්නත් ඕනේ. නොදන්න විවේචන නොකර ඉන්නත් ඕනේ. ඉතින් මෙතෙන්දි තේරුම් ගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණේ. ඒතකොට ඒ වගේම යෝනිසෝ මනසිකාර්යය ධම්මානුධර්ම ප්‍රතිපත්තිය කියන මෙන්න මේ හතර සෝතාපට්ටි අංග හතර. එහෙනම් මේ අවස්ථාවේදී තියෙන්න ඕන හතර. සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණේ තියෙන මොහොතකයි මේ ඵලය ලබන්නේ. අභිධර්මයේ විග්‍රහ කරනවා අරූප ලෝකේ සෝතාපන්න පුද්ගලයෝ බිහි වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව පෙන්නනවා අරූප ලෝකේ කලක් නැහැ අහන්න. හැබැයි හිතක් තියෙනවා කල්පනා කරන්න. හිතෙන් හිතන්න පුළුවන්. සෝවාන් වෙච්ච කෙනෙක් ඉන්නවනම් එයා ඒ ලෝකේ උපන්නොත් එහෙම සකෘදාගාමී වෙන්නත් පුළුවන් අනාගාමී වෙන්නත් පුළුවන් අරිහත්ත්වයටපත් වෙලා එහෙම පිරිනුවම් පාන්නත් පුළුවන්. මොකක් නිසාද? සෝතාපන්න ඵලයටපත් වුණාට පස්සේ පරප්‍රත්‍ය රහිතයි. අන්නේ ප්‍රත්‍යක් අවශ්‍ය නැහැ. මේ ඵලය ලැබීමම Tamante ඉතුරු ඵල ලබා ගන්න හේතු වෙනවා. හැබැයි සෝවාන් වෙච්ච පුද්ගලයෙක් ගිහින් උපදින්න පුළුවන්. සෝවාන් පුද්ගලයෝ නෑ කියන්නේ මේ කියන්නේ. අරූපාවචර ලෝකයක අරූප ලෝකයක සෝවාන් වෙන්නේ නැහැ. එහෙදි වෙන්නේ නැහැ. ඒතර අපි හිතමු මෙහෙම දෙයක්. අපි හිතනවා මේ චුල්ලසෝතාපන්න කියලා කතාවක් තියෙනවා. මාර්ග අනුගාමිකයට කියන නම.
මාර්ග අනුගාමිකයෙක් එහෙම වැටලා හරි ධානය වඩලා හිටන් ඒ විදිහට ගිහලා උපන්නොත් එහෙම. මොකද වෙන්නේ? එයාට කොච්චරවත් එහෙ තනියෙන් හිතලා නම් සෝවාන් වෙනවා නම් අර අභිධර්මයේ කියන කතාවට ගැලපෙන්නේ නැහැ. එහෙනම් එහෙම කෙනෙක් එහෙ ඉපදිලා කල්පනා කරලා හිතලා බලලා සෝවාන් වෙන්න පුළුවන් නම් භාවනා කරලා සෝවාන් වෙන්න පුළුවන් නම් එහෙදි ඒ තැනත්තට අරූප ලෝකේ සෝතාපන්න පුද්ගලයෝ බිහි වෙන්නේ නැහැ කියලා එන විග්‍රහයට ගලපන්න බෑ. පුද්ගල පඤ්ඤප්තියේ තියෙනවා. ඒ පුද්ගලයන්ගේ සිත්වල ස්වභාවය කොහෙද පහළ වෙන්නේ? ඒ ලෝකවල මොන සිද්ද පහළ වෙන්නේ? ආදී වශයෙන්. ඒ වගේ ධම්මසංගණී වාගේ පොත්වලත් විග්‍රහ වෙනවා. ඒ හිත් පහළ වෙන්න අවශ්‍ය කරනා වූ චිත්ත චෛතසික මොනවද? ඒ හිතේ චෛතසික හුඟා ගැඹුරුයි. ඒ වගේ විග්‍රහ වෙනවා. ඒ නිසා මේ ධර්මයේ කපලා දාලා එහෙම අපිට ඕනියව කිව්වට හරියන්නේ නැහැ. ඒතර හොඳින් තේරුම් ගන්න ඕනේ. එන ওই සෝතාපට්ටි අංග 4 නැති තැන සෝතාපන්න ඵලය ලැබෙන්නේ නැහැ. එනම් මේ සත්පුරුෂ සංසේවනේ තියෙන්නම ඕනේ. සද්ධර්ම ශ්‍රවණයක් ඇහෙන්න ඕනේ. ඇහෙන්නේ නැත්නම් ඒක වෙන්නේ නැහැ. දැන් හොඳින් තෝරා ගන්න ඕනේ ගැඹුරු දෙයක්. එතකොට එහෙනම් කොහොමද අපි මුල පටන් ගන්න? එතකම් මොකද්ද වෙන්නේ? මාර්ග අනුගාමිකත්වය. මාර්ග අනුගමනය කිරීමටපත් වෙනවා. ඒ මාර්ග අනුගාමිකත්වය කියන එක ආරම්භයේදී පටන්ගෙන බණ අහපු දවසේ පටන් ගන්නත් පුළුවන්. යන්තම් හරි තේරුණා නම්. එදා පටන් ගන්නත් පුළුවන්. මාර්ගස්තනය කියන එක. දැන් මාර්ග චිත්ත වීතිය කියන එක. දැන් අහන්නත් මේ සෝවාන් චිත්ත වීතිය ඇති විය හැකිද කියලා. එනේ මාර්ග චිත්ත වීතියයි ඵල චිත්ත වීතිය කියන්නේ ඵල චිත්ත වීතිය කියන්නේ ඊට පස්සේ ඵල සමාපත්තියට සම්බන්ධිනවා නම් එහෙම හරි. එවනම් ඒ ඵල චිත්තය ඒ කියලා හට ගන්නවා ඒ හිතේම. ඒ ඵල සිත් දෙකක් හෝ තුනක් ඒකත් කියනවා ඵල චිත්ත වීතිය කියලා. එහෙම නැත්නම් ඵලයේ සමවදින්න පුළුවන් අය ඉන්නවා. මේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනෙකුට ඒ හිතපු ආසනේ ඒ මොහොතේදීම චිත්ත වීති කීපයක් යන්න පුළුවන්. මොහොතක් හරි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනාවට ලැබුණොත් ඉතුරු ටිකයි ලෝකේ පිළිබඳව. ඒ මොහොතේ ඉඳන් සකෘදාගාමි මාර්ග අනුගාමිකත්වයේ ලැබෙනවා. ඵලෙ ඉක්මවනවා. ඉක්මවලා සකෘදාගාමි මාර්ග අනුගාමිකයෙක් වෙනවා. ආයි ඵලිය ලබන මොහොතක තමයි ආයි සැරයක් අර චිත්ත වීතිය හටගන්නේ සකෘදාගාමි මාර්ග චිත්ත වීතිය. හැබැයි ඒ වෙලාවේදී නම් කාගෙන්වත් එහෙම අර සත්පුරුෂ සංසේවනයේ ආදි වශයෙන් ඒ ටික අවශ්‍ය නැහැ. හැබැයි ඒවා ලැබුණොත් එහෙම ඉක්මන් අප්‍රමාදයි. එහෙම නැහැ Tamanට තනියුත් යන්න පුළුවන්. ඒක තියෙන වෙනස ඒකයි. එතකොට ඕක තේරුම් ගන්න ධර්මයට අනුව මිසක් අපිට ඕන හැටියට කියලා එහෙම අර්ථ ගන්න යන්න හොඳ නැහැ. එතකොට මොකක්ද අහන්නේ මේ තනියම තමා විසින් ධර්මයේ මෙනෙහි කරලා ඉතින් අවස්ථාවේදී වෙන්න පුළුවන් දෙයක් වෙන්න බෑ කියන එක හේතු ඇතුවම තියෙනවා ධර්මයේ. ඉතින් ඕක දන්නේ නැති අය මොකද කරන්නේ? මම භාවනා කර ඉන්නකොට සෝවාන් වුණා කියලා මේ කතා එහෙම කියනවා. ඉතින් හොඳින් තේරුම් ගන්නවා හරි ගැඹුරු තැනක් හොඳට විග්‍රහ කරලා තේරුම් ගන්නවා හිතට ආවට කියන්න යන්නත් හොඳ නැහැ. හොඳින් වටහා ගන්න ඕනේ. මේ කල්යාණ මිත්‍රයෙකුගෙන් ධර්මයේ අසන අවස්ථාවක් තියෙන්න ඕනේ කියන එකයි පෙන්වන්නේ. ඒ වගේ අවස්ථාවකදී සිද්ධ වෙනවා. මේ කල්යාණ මිත්‍රයෙකුගේ ධර්මය අහන්න විවිධ ක්‍රම තියෙනවා. අපිට කියන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ රූපවාහිනී ආදියකින් හෝ වේවා යම් කිසි ගුවන් විදුලියකින් හෝ වේවා බණක් අහන වෙලාවට ඒ බණ අහලත් එහෙම වෙන්න බැයිද කියලා එහෙම කියන්න බෑ. මොකද හේතුව ඒ සත්පුරුෂ සංසේවනයේ කියන එක ආකාරයි. දැන් බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉඳගෙන යම් අවස්ථාවක මනෝමය ඉර්ධියකින් වැඩලා හරි එම ස්ථානයේ ඉඳන් හිටා හඬක් යවලා හරි තව කෙනෙකුට ධර්මයක් අස්වන්න පුළුවන්. උන්වහන්සේ ළඟ නැහැ. දුර ඉන්න පුළුවන්. ඒත් මාර්ගඵල ලබනවා. එතෙන්ට වඩින්න ඕනේ නැහැ. එහෙම දෙයක් තියෙනවා. එතෙන්ටම වැඩලා කිය යුතුයි කියලා දෙයක් නැහැ. ඉතින් බුදුරන් වහන්සේට එහෙම හැකියාවක් තියෙනවා. ඒක රාතන් වහන්සේලාට නෑ කියන්න බෑ. අභිඥාවල්ලාභීන්ට එහෙම තියෙන්න පුළුවන්.
අපේ කතාවක් තියෙනවා ඇත්ත බොරු මොන ක්‍රමේ වුණත් මෙහෙම කතා තියෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවේදී ওই දේවන් පැවැති සජ්ජුරුව තමන්ගේ මාලිගා ඉඩ මදි වුණාම ඇත්හල අස්හල රතගාල මේවා ඔක්කොම අහක් කරලා විශාල පිරිසක් එකතු වුණා. එකතු වෙනකොට ඉඩ මදින්න එහෙම අහක් කරලා සුද්ධ කරලා බණහන්න සකස් කරලා දුන්නා කිය. 35000ක් මේ වගේ ගණන් ආවයි කිය. දැන් හිතලා බලන්න 35000ක් එහෙම ආවෝ. 35000 කියන්නේ මොනතරම් සෙනඟ ප්‍රමාණයක්ද? ඒ වෙන ඉතර පිරිසක් එකතු වුණොත් අද වාගේ ශබ්ද විකාශන යන්ත්‍ර තිබුණේත් නැහැ. මේ රූපවාහිනියෝ එහෙම නැත්නම් මේ වගේ යම් කිසි විදිහක මාධ්‍යයන් තිබුණේ නැහැ. උන්වහන්සේලා මුකයෙන් හඬ නගලා ධර්ම දේශනා කළා. එහෙනම් අද පුළුවන් ද 35000කට ඇහෙන්න? අලුපාඩුවක් නැතුව හොඳට ඇහෙන්න ධර්ම දේශනා කරන්න හරි මොනවා හරි කියන්න. එහෙම දේශනා කළා නම් යම් කිසි අදිෂ්ඨානයක් තියලා කරන්න පුළුවන් අවිඥා බලලාභීන්ට. එහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ? උන්වහන්සේලාගේ චිත්ත වේගය පැතිරෙනවා. තවත් කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි ශ්‍රාවකෙක් නියම ශ්‍රාවක ගතිගුණයෙන් ඉන්නවා නම් කොච්චර දුර හිටියත් උරෙන් උර ගැටලා ඉන්නවායි කිය. එතකොට යම් ශ්‍රාවකෙක් ශ්‍රාවක නාම මාත්‍රිකයෙක් විතරක් නම් නැත්නම් ශ්‍රාවකත්වයේ නැතුව නමට ඉන්න කෙනෙක් නම් උරෙන් උර ගැටි ගැටි හිටියත් ඔහු මගෙන් දුරයි කියලා පෙන්නනවා. උන්වහන්සේගෙන් දුරයි. බොහොම දුරයි. දැන් දේවදත්ත බුදුරජාන් වහන්සේ ළඟම ජේතවනාරාමයේ හිටියත් බුදුරජාන් වහන්සේගෙන් බොහොම දුරයි. යම්කිසි බුද්ධ ශ්‍රාවකයෙක් නියම බුද්ධ ශ්‍රාවකයෙක් කොයිතරම් දුරක හිටියත් උන්වහන්සේ ළඟ වාගේ. ඒ උන්වහන්සේගේ දේශනාව. එනම් මේ සත්පුරුෂ සංසේවනය කියන එකේදී ළඟම ඉන්නවා කියන එක නෙමෙයි කියන්නේ. ඒ හේතුකාරක වන්නා වූ ගති ලක්ෂණයට අනුකූල වෙන්න ඕනේ. ඉතින් උන්වහන්සේලාට යම් කිසි විදිහකින් යොමු වෙනවා නම් අර සම්බන්ධයේ ළඟ වාගේ අර ශක්තිය නැගිනවා. ඒකාන්තයෙන් ආර්ය උත්තමයන් වහන්සේලාගෙන් නැගෙන්නා වූ චිත්ත වේගයක ශක්තියක් උපනිශ්‍රය වෙනවා. තව කෙනෙක්ගේ හිත සාන්ත කරලා ඒ සමාධිය තුළ තන්පත් ගතියට පත් කරන්න මහා උපනිශ්‍රයක් ලැබෙනවා. ඒක විශේෂයක්. ඒක නෑ කියන්න බෑ. යම් කිසි අවස්ථාවක මෙත් හිතක් වඩනකොට කොච්චර දුර හිටියත් ඒ ඔහුට යොමු කරලා මෛත්‍රී හිතක් වැඩුවා නම් ඒ සිතට අනුව ඔහුගේ මානසිකත්වයන් පවා වෙනස් වෙනවා. එනකින් පැහැදිලිව පේනවා. ඒ හැඟීම්ට අනුව තමයි වෙනස එන්නේ. උපනිශ්‍රේ වෙනවා. වෙන ක්‍රමයක් තියෙනවා. අපිට මේ සිත් හට ගන්න ක්‍රමයක්. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං කියන සිද්ධාන්තයකින් තමයි මේ කාටත් සිත් හට ගන්න. මනසට ධර්මයක් ඝට්ටණය වෙලා. අනිදස්සනං අප්පටිගං ධම්මායතන පරියාපන්න රූපං ආදී වශයෙන් කියන කොටසක් තියෙනවා. ඒ කියන රූප කොටස ඇහැට පේන්නේත් නැහැ. ස්පර්ශ කරන්නත් බෑ වෙන ඉන්ද්‍රියකින්. හැබැයි ධර්මායතනෙට ඒක ස්පර්ශ වෙනවා. ඒකත් එක්තරා රූප කොටසක් සම්බන්ධ වෙනවා. අන්න එතකොට තමයි මේ සත්‍යය එන්නේ. හෘද රූපය නැන මේ වස්තු රූපය මුල් කරගෙන යම්කි ධර්මායතනෙට හේතුකාරක වන්නා රූප ඝට්ටනයක් එතනත් වෙලා තමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි නාම ධර්මයක් ගොඩ නැගෙන්නේ. එහෙනම් චිත්ත චෛතසික ගොඩ නැගෙන්නේ. ඒතර අන්නේ හේතුවෙන් තමයි ඒ ගොඩ නැගීම සිද්ධ වෙන්නේ. යම්කිසි අපිට ගැටුණ ධර්මයේ
ධර්ම කියලා කිව්වේ ඔය කිව්ව අනිදස්සනං අප්පටිගං ධම්මායතන පරියාපන්න රූපං කියන මට්ටමේ ඊටාම සියුම්. අර වස්තු රූපය හා සම්බන්ධ වෙන්න. ඒ වස්තු රූපය කම්පණය කරලා චිත්ත වේගයක් ඇති කරවන්න මේ ආදි වශයෙන් හේතුකාරක වෙන ඒ හිතුම් ධර්මායතන පරියාපන්න රූප අපි චිත්ත කිරණ කියලා එහෙම කියන්නේ ඒවට තමයි. කෙනෙක් සිතවිල්ලක් හිතනකොට සිතවිලි තරංග කියලාත් අපි කියනවා. අන්‍යව විහිදෙනවා. ඔය කියන ඉතිහාස සියුම් තරංග වලට 60කම ලක්ෂයක් 1000ක් 2000ක් ලක්ෂයක් කෝටියක් කියන එක තුරු දුරක්. මහ දුරක් එහෙම නෙමෙයි යන්න වෙලාවක් යන එකක් නෙමෙයි. අද අපි මේ ගුවන් විදුලියක් අරගත්තා නම් ඒ වගේම යම් කිසි විදියක රූප වාහිනී ආදී වැඩසටහනක් විකාශනාගාරයෙන් නිකුත් කරනකොට 60ක්ම 100,000 ගණන් ඈතට මොහොතකින් විහිදෙනවා. හැබැයි මේ කියන චිත්ත වේගය නේද අනිදස්සනං අප්පටිගං ධම්මායතන පරියාපන් රූපං ආදි වශයෙන් පෙන්නපු ඔය රූප කලාප ඒ යවන තරංග පන්තියට වඩා ඉතාම සියුම් ඊට වඩා අධි වේගවත්. ඉතින් අපිට ඒක නිගමනය කරන්න බෑ මේකේ தත්ත්වය මෙහෙමයි කියලා. මෙන්න මෙහෙම ශක්තිය තමයි මේ සාන්ත චිත්ත වේගයත් එක්කලා අර ආර්ය උත්තමයන් වහන්සේලාගෙන් තව කෙනෙක්ගේ උතුම් ආර්ය භාවයට පත්වීමට උපනිශ්‍රේ ලබා දෙන්න අප්‍රමාණ කරුණා මෛත්‍රී හිතකින් විහිදෙන්නේ. ඒ සිතත් එක්ක යවන සාන්තිය ඒ විශාල වේගයක් චිත්ත වේගකින් ඒ රූප පතුරවනවා. ඒ නිසා දුර හිටියා කියලා ගානක් නැහැ. හරියට යොමු වෙලා හිටියොත් ඒ විහිදිලා පැතිරලා පිහිටනවා. අර විදියට හිතවිලි ඇති කරනවා. දැන් අපිට අනිත්‍ය අප්‍රිය පාප විපාකයක් නිසා එහෙම හිතවිලි ඇතිකරන්න අර ශක්තියක් ඝට්ටණය වෙන්න පුළුවන්. අර අනිදස්සනං අප්පටිගං ධම්මායතන පරියාපන්න රූපං කියන රූප කර්මජ වශයෙන් නිස්පාදනය වෙලා කර්ම වේගයෙන් නිස්පාදනය කළ උතුජ රූප බවටත් පත් වෙලා ඒවට දුන්න ශක්තියෙන් ඇවිදලා අපේ හදවතට ඇසුරේ අර මනෝද්වාරයට සම්බන්ධ වෙලා තියෙන වදින්න පුළුවන්. ඒ මාධ්‍යයට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ මස්ලේ කය නම් මොළයේ මාධ්‍ය කරගෙන අභ්‍යන්තරයේ ත්‍රිජ කාය නන ඒකජ කාය කියනා කොටසක් තියෙන කර්මජ කය අති සියුම් දෙයක්. අන්න ඒ වගේ ස්ථානට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධ වෙලා එතන ඒ කර්මජ කයත් එක්ක තමයි ඔය කියන වස්තු රූපේ මූල ධර්මයේ තියෙන මූල අවස්ථාව. එතෙන්ට යනකන් සියුම් වෙලා තමයි වදින්නේ. ඒ කම්පනයත් එක්ක තමයි අපිට සිතවිලි හටගන්නේ. දැනෙන්න පටන් ගන්න. අන්නේ දැනෙන්න පටන් ගන්න අවස්ථාවේදී දැනුම් දෙන්න හේතු වෙච්ච ඒ රූපයන්ගේ ස්වභාවය මොකද්ද? ඊට අනුකූලව තමයි අර ස්පර්ශ ඇති වෙන්නේ. ඒ ස්පර්ශ මාත්‍රයන්ට අනුකූලව ඊට අනුකූල වේදනා මාත්‍රය තමයි ඇති වෙන්නේ. ඊට අනුකූල සංඥා තමයි ඇති වෙන්නේ. ඊට අනුකූල චේතනා පහළ වෙනවා. මානසිකාර පහළ වෙනවා. ස්පර්ශ වේදනා සංඥා චේතනා මානසිකාර කියන මෙන්න මේවා ප්‍රධාන නාම ධර්ම. එතකොට ඔය කියන්නා වූ ආකාරයෙන් ඒ ටික සිද්ධ වෙනවා. වැර නොකැලි ක්‍රමානුකූලව එනකොට ඒ ආපු ස්පර්ශයන්ට අනුකූල වේදනාවන් ඊට අනුකූල වන්නා වූ සංඥාවන් ඊට අනුකූල වන්නා වූ හිත ගොඩ නැගීම් චේතනාවන් ඒ වගේම ඊට අනුකූලව මෙනෙහි කරලා බලනකොට වැටෙන මානසිකාරයන් සකස් වෙනවා. අන්න එතකොට යම් කිසි අනිෂ්ඨ අප්‍රිය විපාකයක් ඉන්නම් අපිට ඒ කිරණ ආවේ. අපිට කවදාවත් හිනහ වෙන්න හිතක් එහෙම හටගන්නේ නැහැ. ඒක හිටි ගම මොකද්ද දන්නේ මහා බයක් දැනෙනවා කියලා සමහර අය. මට හිටි ගමන් හරි දුකක් ඇති වෙනවා. මේ සමහර අය එහෙම කියනවා. හේතුව දන්නේ නැහැ. හිටි ගමන් තරහ එනවා. හේතුවකුත් නැහැ. දැන් මෙහෙම අය ඉන්නවා. සමහරට මහා සංවේගයකටපත් වෙනවා. මහා පරාජිත හිතක් ඇති වෙනවා. ලෙඩකුත් නැහැ. දැන් මෙහෙම මානසික රෝග කියලා ඉතින් ඔයාලට කියනවා. ඔයා සියල්ල මානසික රෝග කිව්වන් රෝග නෙමෙයි. Taman කරපු කර්ම වේග සමහර වෙලාවට ඔහොම ඇදිලා යන අවස්ථා තියෙනවා.
අන්නේ ඇදිලා ඉන අවස්ථාවේදී ඒවා සංඥා වශයෙන් දැනෙන්නේ ඒ අරමුණු විලා ස්පර්ශ වෙන ආකාරයට. ඉතින් අනිත්‍ය අප්‍රිය වන්නා වූ පාප කර්මයක් මුල් කරගෙන හටගත්ත වේගයක් නම් ආවේ. කවදාවත් ඉෂ්ට ප්‍රිය වූ චිත්ත වේගයක් හටගන්නේ නැහැ. ඉෂ්ට වූ ප්‍රිය වූ පුණ්‍ය හෝ කුසල වේගයක් නිසා හටගත්ත චිත්ත වේගයක් නම් ශෝක සංවේග දුක් දොමනස් නෙමෙයි එකකින් එන්නේ. සාන්ත ප්‍රණීත නිවි සැනසී ගිය චිත්ත ප්‍රසාදය ඇති කරන අන්න එහෙම ස්වභාවය. ඒක කවදාවත් ලෝභ දේශ මොහ සහගත නැහැ. අලෝභ ආදේශ අමෝහ සහගත වෙන්න පුළුවන්. අන්න එහෙම ස්වභාවයක් තමයි. අර ආර්ය උත්තමයන් වහන්සේලාගේ විහිදෙන සාන්තියත් එක්ක හදවත් වල හටගන්න. නිකම්ම උන්වහන්සේලා හමු වෙන්නේ නැහැ. උන්වහන්සේලා හමු වෙන්න ඒ ධර්මයක් අහන්න ඒ විදිහේ දෙයක් සිද්ධ වෙන්න මහා වාසනාවක් තියෙන්න ඕන. සාමාන්‍ය වාසනාවක් නම් තිබිලා මදි. අප්‍රමාණ වාසනාවක් තියෙන්න ඕන. සසරේදී ශාසනය ඇසුරු කරලා වන්දනාමාන පූජා සත්කාර ගෞරවය උපස්ථාන කරලා අන්න ඒ වගේ හේතුවෙන් හටගත්ත කර්ම වේගෙ එන්න ඕනේ. සසරෙත් නොඑක ආකාරයෙන් ධර්මය අහලා හරි ඒ වගේ ධර්ම දේශනාවට උදව් දීලා හරි ධර්මාසන පූජා කරලා නැත්නම් ධර්මයේ අසන්න සලස්සලා ඒ ධර්මදරයන් වහන්සේලා වැඩමවලා ධර්ම දේශනා කරවලා මෙන්න මේ වගේ දේවල් කරපු අයට අන්නේ මහා වාසනාවන්ත අවස්ථාව කවදා හරි උදා වෙනවා. පෙර බුද්ධ ශාසනවල එහෙම කරපු අයට කවදා හරි බුද්ධ ශාසනයේ නිරායාසයෙන් වාගේ දැනෙන්නේ. නමුත් අර මේ මහා පුණ්‍ය බල වේගය නිසා ඔය වගේ අවස්ථාවක් සකස් වෙලා සම්බන්ධ වෙලා එනවා. මෙන්න මෙහෙම හේතු වාසනාවකින්ම තමයි ඔය සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණය අහන්න ලැබෙන්නේ. මේ හොඳ වාසනාවක් බවක තෝරා ගන්න ඕන. අන්න ඒ වගේ අවස්ථාවකදී යොමු වෙනකොට අර උත්තමයන් වහන්සේලාගේ හිත් ඔයාලි විහිදිලා යන්න පුළුවන්. අද අහවල් ස්ථානයේ පිරිස බණ අහනවා. ඒ අයට මේ ධර්ම අවබෝධය ලැබෙන්න ඕනේ. ඒ අයට හිත නිවිලා සැනසීලා මේ ධර්මය අවබෝධ වෙන්න ඕනේ. අවබෝධ වේවා. මෙන්න මෙහෙම මහා කරුණා මෛත්‍රී හිත පහළ වෙලා විහිදෙනවා. ඒ ශක්තියත් ඒකලා විහිදෙනවා. ඒක තමයි කියේ ශක්තියට 60ක්ම මෙච්චර කියන්නේ මෙච්චර වෙලා යනවා. එහෙම කියන්නේ නැහැ කියලා. ඒකේ යන්න ඇසිපිය ගහන මොහොතක අද කිලෝමීටර වලින් කියන කිලෝමීටර කෝටි ගණනක් යන්න ඇති. කිසි වෙනසක් නැහැ. අන්න ඒ නිසා එහෙම ළඟම ඉන්න ඕන කියලා දෙයක් නැහැ. තවත් පැහැදිලි දෙයක් තියෙනවා. අනුශ්‍රවය කියලා. අනුශ්‍රවයෙන් සෝතාපන්න වෙන්න පුළුවන් කියන මේ ධර්මයේ සඳහන් වෙනවා. පෙර බොහෝ විටම කාන්තා පක්ෂයේ මාර්ගඵල අවබෝධ කරගත්තේ සෝතාපන්න ඵලයටපත් වෙන ධර්මයේ අනුශ්‍රවණය කරනවා. අනුශ්‍රවණය කරනවා කියන්නේ කාට හරි ශ්‍රාවකයන් වහන්සේලා නැත්නම් දේශකයන් වහන්සේ නමක් කාට හරි ධර්මයක් දේශනා කරනකොට කොහේ හරි අසක මුල්ලක ඉඳලා අහ ඉන්නවා. අද වාගේ ඉස්සරහටම ඇවිත් ඇහුවේ නැහැ. ඉදා තිබිච්ච සිරිත් තිබුණා. කාන්තාව බොහොම හැඟවිලා හිටියා. ඒ දොර මුල්ලේ ඉඳලා හරි අසක මුල්ලක ඉඳගෙන ඉඳලා හරි අහ ඉන්නවා. ඒ ඇති අනුස්සව ප්‍රසන්න කාලී කියලා කෙනෙක් ගැන අපේ ධර්මයේ සඳහන් වෙනවා. මේ තමයි ස්ත්‍රී පක්ෂේ කාන්තා පක්ෂේ ඉතිල්ලාම මේ ගිහි පැවිදි ආදී වශයෙන් අපි දෙකක් කියනවා නම් ශ්‍රාවක ශ්‍රාවිකා වශයෙන් පැවිදි ශ්‍රාවක පක්ෂයෙන් කොණ්ඩඤ්ඤ හාමුදුරුව සෝවාන් ඵලයටපත් වුණා. ඒ වගේම උපාසක උපාසිකා කියන නාව ඉතින් හැදුනේ පස්සේනේ. එතන ගිහි කියන පක්ෂේ අනුස්සව ප්‍රසන්න කාලී කිය ළමේ අකුලේ තියාගෙන රෑ නලෝ ඉන්න කාන්තාවක් සෝවාන් ඵලයටපත් වුණා. ඒකෙම ධර්මයේ සඳහන් වෙනවා. එයාට අනුස්සවයෙන් ප්‍රසන්න බවටපත් වෙලා සෝවාන් ඵලයටපත් වෙච්ච නිසා අනුස්සව ප්‍රසන්න කාලී කිය නමක් මේ ධර්මයේ තියෙනවා. දරුවා නලෝ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ
ධර්ම දේශනා කරන අවස්ථාවේදී මංගල ධර්ම දේශනාව බරණැස ඉසිපතනාරාමේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරන අවස්ථාවේදී එතරා යක්ෂ සේනාපති දෙන්නෙකුට දෙන්නේ අප්‍රමාණයක් ඇහුවා. ওই දෙන්නෙකුට ඒ සඳහා සම්බන්ධලා අහන්න ගියා එක්කෙනෙක්. එයා අහනකොට යාට ධර්මයේ වැටිලා සෝවාන් ඵලයටපත් වුණා. මේ ධර්මයේ වටිනාකම කොච්චරද අනේ මගේ යාළුවා හිටියානම්. අද මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නවානේ. තවත් නැහැනේ. යන්න ඕනේ හොයන්න. ඉක්මනට එක්කෙන්න ඕනේ කියලා. ක්ෂණයකින් ඒ ස්ථානයෙන් ඇදිලා හිටන් ආකාශයෙන් එනවා. ඒ යක්ෂයන්ගේ 이르දි බලයි. එනකොට මොකද කරන්නේ? තමන්ගේ යාළුවා හැම වෙලාවෙම ආපු අනික් යක්ෂයා වනහඬ ගිහින් බව දැනගෙන යන්න ඕනේ මමත් කියලා ඒ පැත්තේ ඉඳලා ඉක්මනට එනවා. මෙන්න මේ දෙන්න එක්තරා ස්ථානිකදී මුණ ගැහුණා යම් කිසි පොඩි පැලක් තියෙනවා මේ පැල කියන මිනිස්සු ඉන්න ස්ථානයක්. අන්නේ ස්ථානිකෙනින් ආකාශයේදී. දැන් මේ මුණ ගැහිලා මොකද කරන්නේ? ඒ දෙන්න මේ ධර්මයේ ගැන කියවන අර සෝවාන් ඵලයටපත් වෙච්ච යක්ෂයා මෙන්න මෙහෙම වටනා දහමක් අද මම ඇහුවා මෙන්න මේකයි කියලා ඉතින් හදිසියෙ මේක විග්‍රහ කරලා කියන්න පටන් ගත්තා. අනික් යක්ෂයාට. මෙන්න මේ සද්දය ඇහුණා අර ළමයා නලෝ හිටපු කාලී නැමැති කාන්තාවට. ඒ සද්දය අහලා සෝවාන් ඵලයටපත් උනායි කියනවා. එහෙනම් ළඟම ඉන්න ඕනේ නැහැ කියනට සාක්ෂි. අනුන්ට බල කිව්වත් ඒක හරියලා සෝවාන් ඵලයටපත් හැබැයි අහන්න ඕනේ. එතන සත්පුරුෂ සංසේවනේ තියෙනවා. මොකද? ඊ ධර්මයේ අවබෝධ වෙච්ච කෙනෙකුට මේක නම් කාටවත් දෙන්නේ නැහැ කියන මසුරුකමක් කවදාවත් නැහැ. ඒ විලාවදී ඇති වෙනවා. අනේ මේ සියලුම ලෝක සත්වයෝ මේ ධර්මය අවබෝධ කරගත්තා නම් මොන තරම් නිවෙනවද සැනසෙනවද අනන්ත සසර දුකෙන් නිදහස් වෙනවද? මෙන්න මේ අදහස ඒකාන්තයෙන් එනවා. අප්‍රමාණ ලෝක සත්වයින් කෙරෙහි එතෙක් පැතුරුන් නැති අප්‍රමාණ මෛත්‍රියක් පැතිරෙන්න පටන් ගන්නවා. ඒ ආර්ය සිත්වල හැටි. ඒක අනිසිත කවදාවත් හටගන්නේ නැහැ මට්ටමට. අහලකටවත් ඉන්නේ. ආර්යයන්ගේ සිත්වල ස්වභාවය මෙන්න මෙහෙම දෙයක්. ඒ නිසා මේ චිත්ත වේග විහිදෙන්නේ. නෑ මගේ යාළුවාට විතරයි මේක කියන්නේ අනික් අයට මම කියන්නේ නෑ මේක හොරෙන් තියාගෙන අපි දෙන්නා විතරක් තියාගන්නවා. මං ගෙදර ගිහලා අපි ගෙදර කට්ටිය කියනවා අනික් අයට කියන්නේ ඒ જાතිය කුණු හිත් එහෙම නෑ. එහෙම ධර්ම මාසුරුකමක් සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනාට අහලකවත් නෑ. ආවාස මාසුරුකම, කුල මාසුරුකම, වර්ණ මාසුරුකම, ධර්ම මාසුරුකම ඔය ආදි වශයෙන් විග්‍රහ වෙනවා. ඒවා නෑ කියලා ඒකම ඉවරයි. ඵලය ලැබනකොට අනුසයත් එක බිඳෙනවා. එහෙනම් මේ ධර්ම මාසුරුකමක් නෑ. එකම බලාපොරොත්තු මොකද අනේ මේ සියලුම ලෝක සත්‍යෝ මේ උතුම් ධර්මය අවබෝධ කරගත්තා නම් මොනතරම් සාන්ත ප්‍රණීත නිවන් සුවය ලබනවද? මොන සතර අපා දුකෙන් සදාහට නිදහස් වෙනවද? මේ සියලු සංසාර දුක ඒකාන්තයෙන් කෙලවර කරන අවස්ථාව ලබා ගන්නවද? සෝතාපන්න කෙනෙකුටත් ඔය අදහස එනවා. ඒ නිසා මේ අප්‍රමාණ විහිදෙන සිත නිසා උන්වහන්සේලාගේ යම්කිසි ධර්මයක් දේශනා කරන වෙලාවක් තියෙනවා නම් ඒ විහිදෙන ශක්තිය අප්‍රමාණවත් විහිදෙනවා. යම්කිසි කෙනෙකුට මේ ශක්තියට යොමු වෙලා ඒ හඬ ලැබුණොත් අර සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණය එතෙන්දි ලැබෙනවා. යෝනිසෝ මනසිකාරය කිව්වහම හේතුඵල ඇතුව ප්‍රඥාවෙන් මෙනෙහි වෙන්න ඕනේ. ඒ ධර්මයේ සිහි කරන්න ඕනේ. එතකොට ධර්මාධර්ම ප්‍රතිපත්තිය සිහි කරන මොහොත ඒකාන්තයෙන් තියෙනවා. ඒක 아무තේ බලන්න දෙයක් නැහැ. 아무තේ සමාදන් වෙවි ඉන්න දෙයක්වත් නැහැ. බුදුරන් වහන්සේ වැඩ ඉන කාලේ ඔය ශික්ෂාපදෙම සමාදන් වෙච්චාට එහෙම නිවන් හම්බුනා කියලා එහෙම එකක් නැහැ. බලහන්න කියලා වාඩි වුණාට පස්සේ අද ගත්ත සම්ප්‍රදායේ ඉදානම් තිබිලා නැහැ. අද නම් ඉඳ ගන්න නමස්කාරය කියන්නේ ගන්න ඉතින් සිහරණේ ගන්න පන්සිල් ඒ මෙහෙම ක්‍රමයක් අද තියෙනවා. ඒව නරකයි කියනවා නෙමෙයි. චිත්ත ප්‍රසාදය ඇති කරගෙන බලහන් එක හුඟක් හොඳයි. හැබැයි බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ වනහපු අයට එහෙම කරපු දෙයක් නම් සඳහා වෙන්නේ නැහැ ත්‍රිපිටකේ. Tamanda ප්‍රශ්නයක් තිබුණා නම් ඒ ප්‍රශ්නේ ගිහිල්ලා
උන්වහන්සේ ඒක ටිකක් වෙලා ඉඳලා චිත්ත ප්‍රසාදයෙන් කතා බහ කරලා ස්වාමීනි මට මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නේ ඇහුවා. ඒතර බුදුරන් වහන්සේ තං සුනාත සාදුකම් මනසේ කරොත් මේක හොඳට අහගන්න. මනසේ මෙනෙහි කරන්න කියලා මේ පුංචි අවවාදයක් කරලා ධර්ම දේශනා කළා. මෙහෙම තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ මාර්ගඵලත් අපර තමයි නැගිට්ටේ. ඒකේ ආසනෙ. බොහෝ අය එහෙම කරලා තියෙනවා. ඒක නෙමෙයි බොහෝ අයටත් ඇහිලා තියෙනවා. එහුණාමත් එහෙමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක හොඳට තෝරා ගන්න ඕනේ. ඔය කියනවාව කාරණා හතර එකතු වෙලා හිටන් ආපු වෙලාවක මොනවද ඇති වෙන්නේ? සෝතද්්වාර චිත්ත වීති තමයි ඉස්සෙල්ලා ඇති වෙන්නේ. බල අහනකොට. මම ඒකයි කිව්වා එහිපිය ගහන කාල මාත්‍රයක් කෝටි ගානට බෙදුවොත් පංගුවත් තරම් ප්‍රමාණික කාලයකයි. මේක කාටවත් හිතන්න පුළුවන් වෙලාවක් නෙමෙයි කියලා මේ මනෝද්වාර චිත්ත වීති හට ගන්න වෙලාව. ඒ තරම් සියුම්. එහෙනම් කොහොමද වෙන්නේ? කවදාවත් මේ ධර්මයට අනුව යම් කිසි කෙනෙක් බණ අහනකොට මේ සෝතද්්වාර චිත්ත වීති විතරක් හට ගන්නවා නම් කිසි දවසක යාට තේරෙන්නේ නැහැ කියන බණ. බණ කිව්වා තියා මොකක් කිව්වා තියා දන්නේ නැහැ. සද්දයක් ඇහුණාද කියලා හොයාගන්නත් බැහැ. ඒ හිතේ දුර්වලයි. සෝතද්්වාර චිත්ත වීති බලවත් නැහැ. බලවත් වෙන ක්‍රමයක් තියෙනවා. අනුබද්ධ ආධාරක චිත්ත වීති කියලා. හැම සෝතද්්වාර චිත්ත වීති එකක් පහළ වෙනකොට ඊට අනුබද්ධ වෙලා තවත් චිත්ත වීති තුනක් පහළ වෙනවා. මනෝද්වාර වශයෙන්. ඒ චිත්ත වීති තුන පහළ වෙනකන් තව එකක් පහළ වෙන්නේ නැහැ. එකක් නියමයක්. චිත්ත නියම. ඒ නිසා කියනකොට අනුබද්ධ ආධාරක චිත්ත වීති කියලා. සමහරලාට අනුබද්ධ ආධාරක චිත්ත වීති ගිහිල්ලා අවධානය හුඟක් වැඩි නම් තවත් චිත්ත වීති ගණනාවක් ගිහිලා තමයි ඊළඟ සෝතද්්වාර චිත්ත වීතියට සවන යොමු වෙන්නේ. නමුත් තත්පරයක් ඇහිපිය ගහන මොහොතක් අසුරුසනක් ගහන මොහොතක් තරම් ප්‍රමාණ කාලයකදී ওই චිත්ත වීති ලක්ෂ කෝටි ගණන් ඇති වෙනවා. ඒ නිසා අපිට හොයාගන්න බෑ ඇති වුණාද නැද්ද කියලා. අපි දන්නේ බණහනකොට අවධානය හොඳ සීබුද්ධියෙන් මම කල්පනාවෙන් හිටියා. හොඳට තේරුණා. අන්න එහෙම විතරයි දන්නේ. ඒ තේරිලා තියෙන්නේ කණෙන් අහපු එක නෙමෙයි. හිතට ගෝචරලා හිටන් හිතේ විමසපු එකයි තේරිලා තියෙන්නේ. මනෝද්වාර චිත්ත විද්‍යාවට ගෝචර වෙච්ච එකයි. ඒ නිසා මේ වනහන වේලාව උපනිශ්‍රේ. උපනිශ්‍රේ එකක් නිශ්‍රේ කියන්නේ තව එකක්. උපනිශ්‍රේ ප්‍රත්‍යයයි මේ කියන්නේ. නිශ්‍රේ ප්‍රත්‍යය කියන එක අර චිත්ත වීතියේ හට ගන්න එක. ඒ චිත්තක්ෂණේ හට ගන්න එක. නිශ්‍රේ. ඒක අතිසියුම් තැන් ඔය. ඉතින් මේ බලහන එක උපනිශ්‍රේ වෙනවා. සත්පුරුෂ සංසේවනේ උපනිශ්‍රේ වෙනවා. පරතව ගෝසකේ නැන අර කියන නැන අපි කන්ට ගත්ත සෝතද්්වාර චිත්ත වීති උපනිශ්‍රේ වෙනවා. මනෝද්වාර චිත්ත වීතියයි සෝතද්්වාර චිත්ත වීතියයි දෙකක් එකට හටගන්නේ නැහැ. මේවා චිත්ත නියමයක්. ගැඹුරුයි අභිධර්ම. ඉතින් මේ ප්‍රශ්න අහනකොට මේ ප්‍රශ්න දැනගන්න එක හොඳයි. ටිකක් තේරුම් ගන්න අවශ්‍ය නිසා ওই ටික විග්‍රහ කළේ. ඒතකොට තෝරාගන්න යම්කිසි කෙනෙක් හැවටෙන්න නම් අවශ්‍ය නැහැ කොතනකවත් භාවනා කරද්දී සෝවාන් වුණා කියලා. එහෙනම් දස්සනේන පහතබ්බ භාවනාය පහතබ්බ කියලා ක්‍රම දෙකක් තියෙනවා. මේකෙන් දස්සනේන පහතබ්බ කියන්නේ බණහල්ල ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබන ප්‍රඥාවෙන් ලබන සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලබ්බත පරාමාස පහ කරන්නේ දර්ශනයෙන් පහ කරනවා කියලා පෙන්නනවා. කාමරාග සහ ව්‍යාපාද කියන දෙක භාවනාවෙන් පහ කළ යුතුයි කියලා පෙන්නනවා. රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිද්‍යාව ප්‍රඥාවෙන් දැකලා පහ කළ යුතුයි. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලාම ධර්ම ශ්‍රවණයෙන් පහ කරන්න ඕන කාරණා තුනක් තමයි සෝතාපන්න ඵලයට හේතු වෙන සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලබ්බත පරාමාසය පහ කිරීම. ධර්ම ශ්‍රවණේ උපනිශ්‍රය කරගෙන මේ මොහොතක කෙරෙන්න ඕන දෙයක්. හුඟක් වෙලා ගිහිල්ලා පුළුවන් කමක් නැහැ. මොකද අර කාරණා හතර සෝතාපට්ටි අංග හතරම තියෙන්න ඕන ඇත. බලහන මොහොත ආසන්න මොහොතේ උපනිශ්‍රේ තියෙන්න ඕන. ඉතල අහප එකක් මතක් කරලා ගන්න බෑ.
එහෙම පුළුවන් කියලා ගත්තොත් රූපාවචර බ්‍රහ්ම ලෝකේ කන් නැතුවට ඉතලහව බණ සී කරලා සෝවාන් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ධර්මයේ පරස්පර වෙන්න බෑ. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. බණ අහන වෙලාවක සිද්ධ වෙන්නේ ඔහොමයි ඔය ඵලයේ ලැබීම.